ෆිසික්ස් විත් ලලාන් YouTube channel එකට ඔබ සියලුම දෙනාව සාදරයෙන් පිළිගන්නවා. හොඳයි අපි අද දවසේදී සාකච්ඡා කරන්නට යන්නේ මිනිස් ඇස පිළිබඳව. ඔබ දන්නවා අපි මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා කාච තුලින් සිදුවන වර්තනය පිළිබඳව. එහිදී කාච කිහිපයක් යටතේ වර්තනය වීම සිදු වෙලා අවසන් ප්‍රතිබිම්බය හොයන්න අපි කාච සූත්‍රය භාවිතා කරලා ගණනය කිරීම බොහොමයක් අපි සාකච්ඡා කරා. එතකොට අපි මේ යටතේදී අපි අද දවසේදී සාකච්ඡා කරන්නට යනවා අපිට ස්වභාව ධර්මයේ හමු වෙන සුවිශේෂීම උත්තල කාචය පිළිබඳව. එතකොට මේ සුවිශේෂී උත්තල කාචය අපිට හම්බෙන්නේ මේ අපි තුලම තියෙන මිනිස් ඇස තුල. ඉතින් මේ සුවිශේෂී කාචයේ තියෙන විශේෂිත ගුණය තමයි එම කාචයට අවශ්‍ය පරිදි ඕනෑම මොහොතක තමන්ගේ නාභිය දුර වෙනස් කර ගැනීමේ හැකියාව මේ කාචයේ සතුව පවතිනවා. ඉතින් ඒක නිසා තමයි අපි මේකට සුවිශේෂී කාචයක් කියලා කියන්නේ. අපිට ඒක නිසා තමයි ඕනෑම මොහොතක ඕනෑම දුරකින් තියෙන වස්තුවක් දිහා අපිට එකවර ඊටමත් සුළු කාලයක් තුල අපිට ඊටමත් ඉක්මනින් අපි නාභිගත කරලා ප්‍රතිබිම්බය පැහැදිලිව දැක ගැනීමේ හැකියාව අපිට ලැබෙන්නේ. නමුත් අපි දන්නවා මේ ඔස්සේ කතා කරත් අපිට ඕනෑම වස්තුවක් දැක ගැනීමට හැකියාව තියෙනවා කියලා කිව්වට සමහර වෙලාවට අපිට කුඩා අංශුවෙම අපිට දැක ගන්න හම්බෙන්නේ නැහැනේ. ඉතාමත්ම කුඩා අංශු දැක ගන්න අපිට හම්බෙන්නේ නැහැ. ඒ වගේම අපිට මේ අනන්ත දුරින් තියෙන ආකාශ වස්තු වගේ දේවල් අපිට මේ මිනිස් ඇසට ගෝචර වෙන්නේත් නැහැ. එතකොට ඒකට හේතුවක් තියෙනවා. ඒකට මේ කෝණික විශාලනය කියන කාරණාව තමයි එතනදී බලපාන්නේ. ඒතර කෝණික විශාලනය කියන කාරණාවේදී අපිට මේ වස්තුවේ කුඩා බව වැඩිවීම සහ වස්තුවේ දුර වැඩිවීම නිසා ඇස මත ආපාතනය කරන කෝණය කුඩා වුණාම අපිට පේන්නේ නැහැ වස්තුව. හරිද? ඒතර ඒකටත් අපිට සීමාවක් තියෙනවා. මිනිස් ඇසකට බලන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් තමයි අපිට මේ සමහර වස්තු තියෙනවා අපිට පැහැදිලිව දැක ගන්නට බෑ. මේ මම හොඳ ඇසක් තියෙන මිනිස්සෙක් වුණත්, නිරෝගී ඇසක් තියෙන මිනිස්සෙක් වුණත් සමහර වෙලාවට මම මගේ මේ අල්ලේ රේඛා මට මේ මට්ටමේදී දැක ගන්නට පුළුවන් වුණාට මම මේක නහය ආසන්නයට වගේ ගෙනල්ලා මෙහෙම තියාගෙන බැලුවොත් මට කොයිම වෙලාවකවත් මේ අල්ලේ තියෙන රේඛාවලට මගේ ඇහැ නාභිගත කර ගැනීමේ හැකියාවක් නැතුව යනවා. පැහැදිලි ප්‍රතිබිම්බයක් අපිට ඇස මත හැදිලා අපිට පේන්නේ නැතුව යනවා අල්ලේ රේඛා පැහැදිලි ලෙස. අන්න ඒ වගේ සංසිද්ධියකුත් තියෙනවා. එතකොට එහෙමනම් අපිට පැහැදිලි වෙනවා මේ වස්තුව ඕනම තැනක තිබ්බාම සමහර විට අපිට පේන්නේ නැහැ. නිරෝගී මිනිස්සෙක් වෙලා ගත්තත් අපි හොයාගෙන තියෙනවා මේ වෙනකොට මිනිස් ඇසටත් සාමාන්‍ය වස්තු දුරකට පවතින්න පුළුවන් යම්කිසි පරාසයක් තියෙනවා. මේ පරාසය ඇතුලේ තියෙන වස්තුවක් තිබ්බොත් විතරයි අපිට දැක ගන්නට පුළුවන් වෙන්නේ කියලා. හරිද? අපිට දැන් මේ ළඟින් තියෙන මේ අත්ලේ රේඛා බලා ගන්න බැරුණාට අපිට හඳ දකින්න පුළුවන් නේ. ඒතර අපි දන්නවා හඳ තියෙන්නේ ගොඩක් දුරින්. නේ? එතකොට ඊටා විශාල දුරකින් තමයි තියෙන්නේ. ඒ කියන්නේ අනන්ත දුරින් තියෙන වස්තු අපිට උපකල්පනය කරන්නට පුළුවන්, දකින්න පුළුවන් කියලා. වස්තුවේ අපිට ඇසමතාපාතනය කරන කෝණය කුඩා වීම මත මිසක නැත්තම් ඊටා විශාල වස්තුන් නම් ඇසමතාපාතනය කරන කෝණය ගොඩක් විශාල නම් ඕන තරම් දුරින් තියෙන වස්තු අපිට ඇහැට පේනවා. අපිට ඈත තියෙන තරු පවා දකින්නට පුළුවන්. හරිද? නමුත් අපිට ළඟට එනකොට අපි දන්නවා මිනිස් ඇසක යම් කිසි සීමාවක් පැන්නට පස්සේ වස්තුව කොතරම් විශාල වුණත් අපිට පැහැදිලි ප්‍රතිබිම්බයක් මිනිස් ඇස තුලින් අපිට ලබා ගන්නට බැරුව යනවා. ඉතින් ඒ වගේ අපිට ලිමිට් එකක් තියෙනවා. මම මේ ලිමිට් එක පිළිබඳව ඊළඟට සාකච්ඡා කරන්නට තියාගෙන මම ওই කාරණා මතු කරන ගමන් මම යනවා මේ ජීව විද්‍යාවේ මේ පොඩි පාඩමක් තියෙනවා. මේ මිනිස් ඇස සම්බන්ධව. ඒක පොඩ්ඩක් සරල විදියට පැහැදිලි කරන්න තමයි උත්සාහ කරන්නේ. මේක භෞතික විද්‍යාවට කොයි විදියටද වැදගත් වෙන්නේ කියන කාරණාව මම මෙතනදී පොඩ්ඩක් මිනිස් ඇස භාවිතා කරලා පැහැදිලි කරන්නට යනවා. හොඳයි දැන් අපි බලමු මේ තියෙන්නේ ඔබ සතුව පවතින මේ සුවිශේෂී අපේ මිනිස් උපාංගය වෙච්ච මිනිස් ඇසේ සාමාන්‍ය හරස් කඩක් තමයි මේ ඔබ දකින්නේ. හරිද? මම උත්සාහ කරලා තියෙනවා අපිට තේරෙන පරිදි මේ හරස් කඩ අපි ඇඳ ගන්නට. නමුත් සියලුම කරුණු මේ තුල අන්තර්ගත නැහැ කියන කාරණාව ඔබ තේරුම් ගන්නට ඕනේ. මොකද මේක ජීව විද්‍යා පාඩමක් නොවන නිසා. හරිද? එහෙනම් දැන් ඔබට පේන ඇති මෙතනින් පැහැදිලි ලෙස මම මේ කළු පාටින් සටහන් කරලා තියෙන කොටස ඔබ දකින්න ඇති. මේ කළු පාටින් සටහන් කරලා තියෙන කොටසේ මෙන්න මේ අග්‍රය කෙලින්ම සම්බන්ධ වෙලා තියෙනවා මෙන්න මේ වගේ කාචයකට. එහෙනම් අපි අද දවසේ කතා කරන සුවිශේෂී කාචය තමයි මේ තියෙන්නේ. මේ උත්තල කාචයක්. අපි මේකට කියනවා අක්සි කාචය කියලා. මේ ඔබ දකින්නේ අක්සි කාචය. රයිට්. මේ කාචය පිළිබඳව තමයි අද දවසේ අපි සාකච්ඡා කරන්නට යන්නේ. හොඳයි. දැන් මේ ඔබ දකින්නේ අක්සි කාචයනේ.
එතකොට අක්සිකාචයට පාලනය කරන්න අපි කිව්වනේ ඕන වෙලාවට එයාට නාභිය දුර වෙනස් කරගන්න පුළුවන්. ඒක නිසා ඕනම දුරකින් තියෙන වස්තුවක් එයාට ඉතා ඉක්මනින් නාභිගත කරලා මේ තිරය මත හදාගන්න පුළුවන් ප්‍රතිබිම්බය. එතකොට අපිට ඉතා ඉක්මනින් මෙයාගේ නාභිය දුර එහෙම නැත්නම් වක්‍රතාවය වෙනස් කරන්න අවශ්‍ය වෙනවා මේකට දෙපැත්තෙන් කවුරු හරි ප්‍රෙස් කරන්න ඕනට. ප්‍රෙස් කරලා මේකේ වක්‍රතාවය ඕන විදිහට වෙනස් කරන්නට ඕනේ. ඒක කරන්නේ මේ පේශි මගින්. එතකොට ඒකට සම්බන්ධ වෙන පේශිය තමයි මේ ඔබ දකින්නේ. ඒකට අපි කියනවා ප්‍රතියෝජක පේශි කියලා. දෙපැත්තෙන්ම තියෙන ප්‍රතියෝජක පේශි. මේ ඔබ දකින්නේ ප්‍රතියෝජක පේශි. හරිද? ඒක දෙපැත්තෙන්ම තියෙන දෙපැත්තෙන්ම මේක පීඩණයට ලක් කරලා මෙහි වක්‍රතාවය වෙනස් කරන එක තමයි සිදු කරන්නේ හිදී. ඒ වගේම තමයි අපි ඇහි දකිනවා විවිධ පුද්ගලයන්ගේ ඇහි අපි දකිනවා මේ ඕනෑම පුද්ගලයෙක් අපි දකිනවා මේ කළු බෝලයක් තියෙනවා. ඇහි කළු බෝලයක්. කළු බෝලේ වටේ අපි දකිනවා විවිධ අයගේ විවිධ වර්ණයෙන්. අපිට සමහර අයගේ දකිනවා කහ පාටට දකිනවා, නිල් පාටට දකිනවා විවිධ වර්ණයෙන් අපි දැකලා තියෙනවා මේ කළු බෝලේ වටේ යම්කිසි රවුමක් වගේ තියෙනවා. ඒ කොටසක් තියෙනවා. ප්‍රදේශයක්. ඒ අපි දකින්නේ පේශි වර්ගයක්. පේශි වලින්ම තමයි එකත් හැදිලා තියෙන්නේ. ඒකට අපි කියනවා මේ මැද තියෙන බෝලෙට නම් අපි කියන්නේ කනිනිකාව කියලා. මැද තියෙන කළු බෝලෙට අපි කියනවා කනිනිකාව. අපිට බෝලයේ විශාලත්වය වෙනස් කරගන්න තමයි මෙන්න මේ කියන වටේ තියෙන මේක රවුමට හැදිලා තියෙන්නේ. මේ පේශි මගින් කරන්නේ මේ කනිනිකාවේ විශාලත්වය වෙනස් කරන එක. අපි ඒකට කියනවා තාරා මණ්ඩලය කියලා. මේ තියෙන්නේ තාරා මණ්ඩලය. එතකොට තාරා මණ්ඩලයේ විශාල වීම මත මේ විවරය වෙනස් වෙනවා. විවරය වෙනස් වෙනවා කියලා කියන්නේ කනිනිකාවේ විශාලත්වය වෙනස් වෙනවා. දැන් අපි වැඩි ආලෝකයක් අපේ ඇහැට ආවොත් අපි දන්නවා මේ කළු බෝලේ කුඩා වෙනවා. ඒ කියන්නේ තාරා මණ්ඩලයේ විශාල වෙලා මේ විවරය අඩු වෙනවා. කනිනිකාවේ විශාලත්වය අඩු වෙනවා. ඒක අපි දන්නවා. රයිට්? ඊට පස්සේ මෙතන තියෙනවා මේ තියෙන්නේ අපි ඉදිරියෙන්ම තියෙන එක අපි මේකට කියනවා ස්වච්ඡ මණ්ඩලය කියලා. ස්වච්ඡ මණ්ඩලය. රයිට්? මේකත් යම්කිසි එක්තරා වූ වර්තනාංකයක් තියෙන මාධ්‍යයකින් හැදිලා තියෙන කොටසක්. අපිට හිතන්නට පුළුවන් මේ කාචය ආරක්ෂාවට තියෙන වගේ හිතන්නට පුළුවන්. ඒක කාචය ආරක්ෂාවට වගේම වෙනත් කාරණාවකුත් ඒ මගින් සිදු වෙනවා. අපි ඒ ගැන සාකච්ඡා කරමු. ඊට පස්සේ දැන් මේ ස්වච්ඡ මණ්ඩලයට ඇතුළෙන් අපිට ඇහැ මුලින්ම ඇල්ලුවොත් අපිට අහුවෙන්නේ මේ ස්වච්ඡ මණ්ඩලය තමයි. ඉදිරියෙන්ම තියෙන ස්වච්ඡ මණ්ඩලය. එතකොට මේ ස්වච්ඡ මණ්ඩලයට හානි වුණොත් අපේ ඇහැ දෝෂ සහිතයි කියලා කියනවානේ. ඒකට අපි කියනවා මේ විෂම දෘෂ්ටිකත්වය කියලා. ස්වච්ඡ මණ්ඩලයට හානි වුණොත් අපි ඉස්සරහට සාකච්ඡා කරමු දෘෂ්ටි දෝෂ ගැන. එතකොට මේ ස්වච්ඡ මණ්ඩලයට ඇතුළින් තියෙනවා මේ අක්සිකාචයත් ස්වච්ඡ මණ්ඩලයත් අතර යම්කිසි තරලයක්. රයිට්? මේ තරලයට අපි නමක් දෙනවා අම්මය රසය කියලා. දැන් මේ කනිනිකාව කෙලින්ම සටහන් වෙන්නේ මෙතනට. මේ තියෙන ඇතුලේ තියෙන බෝලයට මම මේ ඇතුලේ තියෙන මේ ද්‍රවයට අපි කියනවා මේ ද්‍රවය අපි කියන්නේ අම්මය රසය. රයිට්? අම්මය රසය කියලායි කියන්නේ. ඒ වගේම මේ කාචයට ඇතුලෙන් තියෙනවා මේ කාචය ඇතුලේ සම්පූර්ණයෙන්ම අක්සිගෝලයේ ඇතුලේ තියෙනවා යම්කිසි තරලයක්. අපි ඒකට කියනවා කාච රසය කියලා. රයිට්? ඔන්න ඔය ආකාරයේ තරල දෙකක් තියෙනවා. අම්මේ රසය හා කාච රසය කියලා තරල දෙකක් තියෙනවා. මේ විදිහට මට සරලව පැහැදිලි කරගන්නට පුළුවන් වෙනවා. දැන් අපි බලමු මේක භෞතික විද්‍යාවට මේක කොහොමද බලපෑම් කරන්න කියලා. මම අර කලින් කිව්වා වගේ ප්‍රතියෝජක පේශි මගින් පීඩණයට ලක් කරනකොට ඕන වෙලාවට මේකේ නාභිය දුර වෙනස් කර ගැනීමේ හැකියාවක් තියෙන එකත් හැබැයි අපි දන්නවා ලිමිට් එකක් තියෙනවා. හැම ඕන තරම් වක්‍රතාවය හදා ගන්නටත් බෑ. අපි දන්නවා උත්තල කාචයක වක්‍රතාවය වැඩි කරන්නට ගියොත් ඒක ගෝලයක් වෙනවා. ගෝලයක් වුණාට පස්සේ ඒක තවදුරටත් වර්තනයට ලක් වෙන මූලාවයවයක් විදිහට ප්‍රකාශ මූලාවයවක් විදිහට හදා ගන්නට බැරුව යනවා. අපිට අවශ්‍ය කරන විදිහට නාභිගත කරලා ප්‍රතිබිම්බ හදා ගන්න බැරුව යනවා. ගෝලයක් වුණොත් එහෙම. දැන් එහෙනම් මෙතනදී සිදුවෙන්නේ ප්‍රතියෝජක පේශී මගින් මෙහි වක්‍රතාවය වෙනස් කරන ගමන්ම කනිනිකාව සහ ස්වච්ඡ මණ්ඩලය සමාවෙන්න. තාරා මණ්ඩලයෙන් කනිනිකාව කුඩා කරනවා කියලා කිව්වේ අර වැඩි ආලෝක අපිට අවශ්‍ය කරන ආලෝක තීව්‍රතාවය ඇසට ගන්න ඕන නිසා. ඊට පස්සේ දැන් අපි හිතමු මෙතනින් වස්තුවෙන් එන මේ ආලෝක කිරණ අවශ්‍ය ප්‍රමාණයට ඇසට හානියක් නොවන විදිහට තාරා මණ්ඩලයෙන් පාලනය කරලා ඇතුළට අරගත්තට පස්සේ ප්‍රතිබිම්බය හදන්න තිරයක් ඕනේ. මේ තිරය තමයි මේ ඔබ දකින්නේ මේ වටේ. මේ තිරයට අපි කියනවා මේකට අපි කියන්නේ දෘෂ්ටි විතානය කියලා. රයිට්? දෘෂ්ටි විතානය කියලා තමයි කියන්නේ. මේ දෘෂ්ටි විතානය මත තමයි මේ සියලුම කිරණ වෙල පතනය වෙලා ඊට පස්සේ අපිට පැහැදිලි ප්‍රතිබිම්බයක් අපි දකින්න පටන් ගන්න. හැබැයි ඔබ තේරුම් ගන්නට ඕනේ
මෙහිදී තාත්වික ප්‍රතිබිම්බයක් නෙමෙයි දෘෂ්ටි විතානය මත ඇති වෙන්නට ඕනේ. තිරයකට ගන්නවා කියලා කියන්නේ තාත්වික ප්‍රතිබිම්බයක්. එතකොට මේ උඩුකුරුව තියෙන වස්තුවකින් අපි දන්නවා උත්තල කාචයකින් තාත්වික ප්‍රතිබිම්බයක් ගන්නකොට ඒක යටිකුරු වෙනවා. එතකොට දෘෂ්ටි විතානය මත හැදෙන්නේ යටිකුරු ප්‍රතිබිම්බයක්. එතකොට මේ හැදෙන යටිකුරු ප්‍රතිබිම්බය අපි මොකද කරන්නේ මේ සංඥා මොළයට ගියවට පස්සේ මොළයෙන් මේක අනිත් පැත්තට හරවලා තමයි අපිට හිතන්නට පුරුදු කරන්නේ. හරිද? එතකොට මේ වගේ සංසිද්ධියකුත් තියෙනවා. දැන් මෙතන නම් තියෙන්නේ මේක අපිට ෆිසික්ස් වලට වැදගත් වෙන්නේ මෙතන අන්ධ බිඳුව කියලා කියන්නේ. රයිට්? දැන් මෙතනට කිරණ වැටුනොත් අපිට දර්ශනය වෙන්නේ නැහැ රූප සටහන. ඒතර ওই විදිහට අපිට දැන් එහෙනම් දෘෂ්ටි විතානය මතනේ මේ හදා ගන්න ඕනේ තිරේ මතටනේ. දැන් මම පොඩ්ඩක් මේක කල්පනා කරලා බලන්න. අපි දන්නවා මේ එළියේ දැන් වස්තුවකින් කිරණ එනකොට වර්තනාංකය 1යි. වාතයනේ තියෙන්නේ. වාතයෙන් එනකොට වර්තනාංකය 1යි. දැන් අපි බැලුවොත් එහෙම මෙතනින් එන කිරණයක් ගමන් කරලා එනවා කියලා හිතමු මේ විදිහට ගමන් කරගෙන එනවා කිරණයක්. ගමන් කරන් එනකොට මුලින්ම හම්බෙන්නේ ස්වච්ඡ මණ්ඩලය. එතකොට ස්වච්ඡ මණ්ඩලයේ වර්තනාංකය අපි සාමාන්‍යයෙන් කියනවා ඒක 1.38ක පමණ විශාලත්වයක් තියෙනවා. ඒ කියන්නේ වාතයට වඩා මේක ගහනතර මාධ්‍යයක්. එතකොට අපි දන්නවනේ මේක නැමෙන්න ඕනේ අභිලම්බයේ දෙසට නැමෙන්න ඕනේ. එතන මෙන්න මෙවැනි ආකාරයක වර්තනයක් සිදු වෙනවා. ඒ කියන්නේ අපි හිතුවට මේ අක්සිකාචයෙන් විතරයි වර්තනය වෙන්නේ කියලා නෑ. ඊට කලින් මේ ස්වච්ඡ මණ්ඩලයෙන්ුත් සපෝට් එකක් දෙනවා. හරිද? දැන් මේ ආකාරයට ස්වච්ඡ මණ්ඩලයෙන් ඔන්න මොකද කරන්නේ මේ විදියට නැමුමක් ඇති කරනවා. ඊට පස්සේ ඇතුලේ තියෙන අම්මේ රසය තරලයක් තියෙන. තරලයේ වර්තනාංකය ගත්තොත් ඒක ඊට වැඩිය කුඩා වෙනවා. ඒක සාමාන්‍ය කියන අපි ජලයේ වර්තනාංකයට සමානයි කියලා. ජලය කියන්නේ 4/3යි. ඒ කියන්නේ 1.33යි. ඒ කියන්නේ මේ ස්වච්ඡ මණ්ඩලයට වඩා ඒක අපි කියනවා විරල මාධ්‍යයක් කියලා. එතකොට මොකද වෙන්නේ? අපි දන්නවා තවදුරටත් මේක මේ විදියට තමයි නැමෙන්න පටන් ගන්න. අපි කියනවා අභිලම්බෙන් ඉවතට යනවා. අභිලම්බෙන් ඉවතට යන විදියට අර ප්‍රිස්මයක සිදු වෙනවා වගේ තමයි වෙන්නේ මෙතනදී. රයිට්? කාචයක සිදු වෙන උත්තල කාචයක සිදු වෙන තේ විදියම නේද? රයිට් ඔය ආකාරයට මොකද වෙන්නේ මේ විදියට වර්තනය වෙන්න පටන් ගන්නවා. වර්තනය වෙලා දැන් මේක මෙතරම් වර්තනය වෙන්නේ නැහැ. රයිට්? ඔය විදිහට වර්තනය වෙලා දැන් ඔන්න අක්සිකාචයට හම්බ වෙනවා. අක්සිකාචය සාමාන්‍යයෙන් අපි කියනවා එයාගේ වර්තනාංකය අක්සිකාචයත් හරි සුවිශේෂයි. අක්සිකාචයේදී දැන් අම්මේ රසය යන්නේ ජලයේ වර්තනාංකය 1.33 විදිහටනේ. එතකොට කාචය පටන් ගන්නෙම මුලින් 1.38. කාචය පිහිටන්නේ මෙන්න මේ විදිහට ස්තර විදිහට. කාචේ පළවෙනි ස්තරයේ පටන් ගත්තොත් 1.38න් පටන් අරගෙන ඕක ඇතුළට යනකොට 1.4 දක්වා වැඩි වෙනවා. ආය නැවත මේ පැත්තට එනකොට ආය 1.38 දක්වා අඩු වෙනවා. ඒ කියන්නේ මැදදී තමයි වැඩිම වර්තනාංකය තියෙන විදිහට හැදිලා තියෙන්නේ. ඒතර කාචය තුලනුත් කිහිප වතාවක වර්තන වෙලා තමයි මේ විදිහට එන්නේ. ඊට පස්සේ නැවත ඇතුළට එනකොට අපි දන්නවා කාචයේ රසයේ වර්තනාංකයත් 1.3ට වඩා අඩුයි. ඊට පස්සේ මේක මේ විදිහට දෘෂ්ටි විතානය මත නාභිගත වෙනවා. ඒ වගේ සංකීර්ණ ක්‍රියාවලියකින් පස්සේ වර්තන කිහිපයකින් පස්සේ තමයි දෘෂ්ටි විතානය මත මේ කිරණය ගමන් කරන්නේ. ওই වගේ කිරණ කිහිපයක් විශාල ප්‍රමාණයක් එකතු වෙලා මෙතන ඊට පස්සේ ප්‍රතිබිම්බයක් නිර්මාණය කරනවා. ඔන්න ඔය වගේ සංසිද්ධියක් මේ මිනිස් ඇස තුලදී සිදු වෙනවා. සරලව පැහැදිලි කරොත් ඔය කතන්දරය තමයි. ඒතර අක්සිකාචයෙන් විතරක් නෙමෙයි වර්තනය කිරීම සිදු කරන්නේ. මේ වගේ සංකීර්ණ ක්‍රියාවලියක් අක්සිකාචය ඇතුලේ සිදු වෙනකොට රයිට් ස්තර කිහිපයකින් වර්තනය වෙන ගමන්ම ස්වච්ඡ මණ්ඩලයත් ඒකට උදව් වෙනවා. රයිට්. එහෙනම් ඔය කියන කාරණා මට පැහැදිලි කරන ගමන් මම දැන් යනවා අර මම මුලින් සඳහන් කරපු මේ නිරෝගී මිනිස්සෙකුට පැහැදිලි ප්‍රතිබිම්බයක් දකින්න පුළුවන් පරාසය මොකක්ද කියලා පැහැදිලි කරන්නට. දැන් අපි කතා කරන්නට යන්නේ මේ නිරෝගී මිනිස් ඇසක් සම්බන්ධව. සාමාන්‍යයෙන් මිනිස්සෙකුට දෘෂ්ටි දෝෂයක් නොතිබුණොත් ඇසේ කිසිදු ආකාරයක දෝෂයක් නොතිබුණොත් සාමාන්‍ය විදිහට ඇස ක්‍රියා කරනවා. එතකොට මම මේ කියන කතාව සිදු වෙනවා. මම අර කලින් කිව්වා ඔබට වස්තුව ඈත ඕන තරම් ඈත තියෙන ආකාශ වස්තු අපිට පේනවානේ. ඒතකොට ඈතට යනකොට මේ අනන්තයේ තියෙන වස්තු නොපෙනෙන්න හේතුව වස්තුවේ විශාලත්වයේ අඩුවීම. කොයිතරම් අපිට පෘථුවියට වඩා ඉතා විශාල වස්තු උනත් ඈතට යනකොට ඒවා කුඩා වස්තු විදිහට තමයි අපිට පේන්නේ. රයිට්. එතකොට ඊටත් වඩා වස්තු විශාල වෙලා තිබුණොත් අපිට ඈත තියෙන ඕනම අනන්තයේ තියෙන වස්තුවක් දකින්නට පුළුවන්. මේක තමයි සාමාන්‍යයෙන් අපි මේ දෘෂ්ටි පරාසය ගැන කතා කරනකොට අපි හදාගත්තු තියරි එක නීතිය. එහෙනම් අපි කියනවා මේ අපිට නිරෝගී මිනිස්සුෙකුට දකින්න පුළුවන් දුරම ලක්ෂය කියලා ගත්තොත් ඒක අපි කියන අනන්තය කියලා. අනන්තය දක්වා අපිට දකින්නට පුළුවන් කියලා කියනවා. හරිද? ඒක
න්‍යායාත්මකව තමයි අපි ප්‍රකාශ කරන්නේ. මොකද ඒකත් අපිට ප්‍රායෝගික වෙනකොට අපි අනන්තය දැක ගන්නට බෑනේ. අපි අනන්තය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැහැ නේද? රයිට්. එතකොට අපි ඊට පස්සේ දැන් ওই විදිහට දැන් ඔන්න ළඟට එනකොට මම අර කලින් පැහැදිලි කරා වගේ මම දන්නවා යම් කිසි දුරක් එනකොට අපිට දැන් අපි සාමාන්‍යයෙන් මේ වයස මේ අදාළ වයසට එනකොට තමයි සාමාන්‍යයෙන් අපි කියනවා වැඩිහිටි ළමයෙක් වෙනකොට තමයි මේ දුර හැදෙන්නේ. කුඩා ළමයෙක්ගේ මේ දුර ඊටත් වැඩිය අඩු වෙන්න පුළුවන්. හරිද? දැන් වැඩිහිටි පුද්ගලයෙක්ගේ මේ දුර අවම දුර ඊට වඩා අඩුවට තිබුණොත් අපිට පැහැදිලිව පේන්නේ නැතුව යනවා. අපිට ඒ විශාලත්වය හම්බෙන්නේ නිරෝගී පුද්ගලයෙකුගේ නම් වැඩිහිටි පුද්ගලයෙකුගේ නම් අපි කියනවා සෙන්ටිමීටර් 25යි කියලා. හරිද? එතකොට මේක දෘෂ්ටි පරාසය අවම දුර කියලා කියනවා අපි. හරිද? එතකොට සෙන්ටිමීටර් 25 ඉඳලා අනන්තය දක්වා තියෙන සියලුම ප්‍රදේශ තුල ඕනෑම වස්තුවක් අපිට මිනිස් ඇසක් තුල දකින්නට පුළුවන් වෙනවා කියලා කියනවා. එතකොට මේ අනන්තයේ තියෙන මේ ලක්ෂය එහෙම නැත්නම් දුරට අපි කියනවා හරි දුර ලක්ෂය කියලා. හරිද? දුර ලක්ෂය කියලා කියනවා මේ අනන්ත දුරක් තියෙන මේ ලක්ෂයට. ඒ වගේම මේ ළඟින් තියෙන ලක්ෂයට එහෙම නැත්නම් දුර ලක්ෂය කියලා කියනවා අපි තව නමක් කියනවා විදුර ලක්ෂය කියලා. හරිද? එහෙනම් මේ තියෙන්නේ විදුර ලක්ෂය. නිරෝගී ඇසක විදුර ලක්ෂය නම් අනන්තය වෙනවා. ඒ වගේම තමයි නිරෝගී ඇසක ළඟම ලක්ෂයට අපි කියන්නේ අවිදුර ලක්ෂය කියලා. රයිට්? අවිදුර ලක්ෂය නම් සෙන්ටිමීටර් 25ක් බවට පත් වෙනවා. හරිද? එතකොට අපි සමහරලාට මේකට විශේෂිත නමකුත් දෙනවා විෂද දෘෂ්ටියේ අවම දුර කියලා. විෂද දෘෂ්ටියේ අවම දුර කියලා සෙන්ටිමීටර් 25 දෙනවා. අපි ඒක කැපිටල් D කියලායි ගන්නෙ. හරිද? විෂද දෘෂ්ටියේ අවම දුර. මිනිස්සෙකුට ඒ කියන්නේ බලන්න පුළුවන් ළඟම තැන. හරිද? හොඳයි. දැන් ඕක තමයි සාමාන්‍යයෙන් මේ මම කතා කරන්නේ නිරෝගී මිනිස්සෙක් ගැන. නිරෝගී මිනිස්සෙක්ගේ පරාසය ගැන තමයි කිව්වේ. නමුත් අපි ඇත්තටම ප්‍රායෝගිකව අපි විවිධ ක්‍රියාකාරකම් වල සාමාන්‍ය ජීවිතයේදී යෙදෙනකොට මේ ඇස වෙහෙසෙනවා ප්‍රතියෝජක පේශිවල ක්‍රියාකාරීත්වය අඩු වෙන්නට පුළුවන්. ඒ වගේම අපිට වයස වැඩි වෙනකොට මේ ප්‍රතියෝජක පේශිවල ක්‍රියාකාරීත්වය කොහොමත් අඩු වෙනවා. අපි එතකොට කියන 40 සැන්දිරිය ඇති වෙනවා කියලා කියන්නේ. ඒතර ඔය වගේ විවිධ දෝෂ අපේ ඇහැ තුළ එන්න පටන් ගන්නවා. උත්පත්තියෙන්ම අපිට තියෙනවානේ විවිධ දෝෂ. සමහර වෙලාවට අපිට මේ ප්‍රමාණයෙන් සමහර කෙනෙකුට මේ අත්ලේ රේඛා බලන්න පුළුවන් නම් සමහර අයට මේ ගානටවත් ගේන්නට ඕනේ. ඒක ඇයට උත්පත්තියෙන්ම මේ ඇසේ තිබිච්ච දෝෂයක්. අක්සි ගෝලයේ විශාල වීම වගේ කාරණා නැත්තම් මේ අක්සි කාචයේ ඇතිවෙච්ච යම් කිසි දෝෂතාවයක්. හරිද? ස්වච්ඡ මණ්ඩලයේ සිදුවෙච්ච දෝෂතාවයක්. අන්න ඒ වගේ හේතු නිසා මෙන්න මේ වගේ දෝෂ ඇති වෙන්නට පුළුවන් වෙනවා. එතකොට දෝෂය අපිට මේ විදිහට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වර්ග කරන්නට පුළුවන්. ප්‍රධාන කොටස් දෙක තමයි මේ අවිදුර ලක්ෂය වෙනස් වීම, එහෙම නැත්නම් මේ විදුර ලක්ෂය වෙනස් වීම. ওই දෙකම තියෙන්න පුළුවන් පුද්ගලයොත් ඉන්නවා. හරිද? අපි කතා කරන්නේ දැන් එක වෙන වශයෙන් තමයි කතා කරන්නට යන්නේ. අපි මුලින්ම අපි හිතමු පරාසයේ කෙනෙක්ගේ අවිදුර ලක්ෂය වැඩි වෙන්නට පුළුවන්. හරිද? අසාමාන්‍ය විදිහට අඩු වෙනවා කියලා කියන්නේ ඒක අසාමාන්‍ය දෝෂයක්. සාමාන්‍යයෙන් නැති වෙන දෝෂය තමයි මේ අවිදුර ලක්ෂය තිබුණට වඩා ඈතට යන්නේ. මෙන්න මේ වගේ පරාසයක් වෙන්න පුළුවන්. තව සාමාන්‍යයෙන් වෙන්න පුළුවන්. අසාමාන්‍ය දෙයක් නම් වෙන්න බෑ විදුර ලක්ෂයට. මොකද අනන්තයට එහා දුරක් තව හිතන්න බෑනේ අපිට. රයිට්. එතකොට අපි කියනවා විදුර ලක්ෂය වෙන්න පුළුවන් තියෙන දේ තමයි අනන්තය තරම් දුර එච්චර දුර පේන්නේ නෑ අපිට. අපිට මීටර 10ක් 15ක් දුරක් තමයි උඩරින් බලන්න පුළුවන්. ඉතින් එහාට යනකොට අපිට බොඳ වෙලා වගේ පේනවා කියලා අපි අහලා තියෙන එවැනි රෝග තියෙනවා. දැන් අපි ඩ්‍රයිවිං ලයිසන් එකක් එහෙම ගන්න යනකොට ගොඩක් වෙලාවට අපි විදුර ලක්ෂය තමයි බලන්නේ. ඈත ඉඳලා එන වාහන අපිට හොඳට පැහැදිලිව පේනවා. හරිද? එතකොට මේ වගේ අපිට මේ දෝෂ පුද්ගලයෙකුගේ මෙන්න මේ වගේ කුඩා පරාසයක් තියෙන්නට පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් සෙන්ටිමීටර 50 සිට මීටර 5 දක්වා. ඒ කියන්නේ එතකොට සෙන්ටිමීටර අපිට එනවා 500ක් කියලා. 50 ඉඳලා සෙන්ටිමීටර 500ක් දක්වා තමයි පරාසය හිටින්නේ. මේක දෝෂයක්. ඉතින් මේ දෝෂය අපි වෙනම අඳුරගෙන මේ දෝෂයට අපි පිළියම් යොදන එක තමයි ඔය අපි මේ දෘෂ්ටි දෝෂය යටතේදී අපි සාකච්ඡා කරන්න යන්නේ. මේ මිනිස් ඇස සම්බන්ධව අපි මුලින්ම සාකච්ඡා කරන්න යන්නේ ওই කාරණාව තමයි. අපි නිවැරදි කරන්න මොන වගේ දේවල්ද කරන්නට ඕනේ? අපි කාච යොදනවාද? කාච යොදනවා නම් මොන වගේ කාචද යොදන්නේ කියන කාරණාව තමයි දැන් සාකච්ඡා කරන්නට යන්නේ. එහෙනම් මම මුලින්ම යනවා මේ දෝෂ දෙක, ප්‍රධාන දෝෂ දෙක අඳුරගන්න. මුලින්ම කිව්වොත් නිකන් සරලව කියන්නට පුළුවන් පළවෙනි දෝෂය ගැන කතා කරොත් අපි හිතමු මේ අවිදුර ලක්ෂය තිබුණට වඩා ඈත් වෙලා තියෙනවා. ළඟින් සෙන්ටිමීටර් 25න් බලන්න පුළුවන්. නිරෝගී මනුස්සයාට මට පුළුවන් සෙන්ටිමීටර් 50න් බලන්න.
ඒතර මගේ අවිදුර ලක්ෂය වෙනස් වෙලා මට දුර ප්‍රශ්නයක් නැහැ. දුර පේනවා අනන්තය වෙනකම්. එහෙනම් අපිට කියන දුර හොඳට පේනවා. ළඟ හරියට පේන්නේ ඒ වගේ නිකන් අදහසක් ඔළුවට දාගන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි අර්ථ දැක්වීම. දුර හොඳට පේනවා ළඟ හරියට පේන්නේ නැත්නම් අපි ඒකට කියනවා දුර දෘෂ්ටිකත්වය කියලා. දුර හොඳට පේනවා. දුර දෘෂ්ටිකත්වයක් අපිට හොඳට දුර හොඳට පේන නිසා අපි කියනවා දුර දෘෂ්ටිකත්වය. එහෙනම් මෙම දෝෂයට අපි කියනවා දුර දෘෂ්ටිකත්වය. රයිට්. ඒ කියන්නේ මේ සෙන්ටිමීටර් 50 මේ මෙතන ඉඳලා මෙතනට වැඩිවීම ගැන තමයි මම මේකේ දුර දෘෂ්ටිකත්වයක් ඇති වෙනවයි කියලා. හරිද? ඊට පස්සේ මේ අනන්තයේ තියෙන්නේ කොන්න ළඟට පේනවා. දැන් අපිට දුර හරියට පේන්නේ නැහැ. ළඟ තමයි හරියට පේන්නේ. ළඟ සෙන්ටිමීටර් 25 ගානට පේනවා. හරිද? අපිට ඈත තියෙන දේවල් හරියට පේන්නේ නැහැ. පොද වෙලා තියෙනවා. එතකොට මේක විදුර ලක්ෂයෙන් වෙනස් වෙලා තියෙන්නේ. එහෙනම් දුර හරියට පේන්නේ නැහැ. ළඟ හොඳට පේනවා. අපි ඒක නිසා අපි ඒකට කියනවා අවිදුර දෘෂ්ටිකත්වය. ළඟ හොඳට පේනවා. අපි කියන එකට අවිදුර දෘෂ්ටිකත්වය. ඔන්න ඔය විදිහට අපි යම් කිසි සටහනක් දාගන්නවා මේ ප්‍රධාන වශයෙන් දෘෂ්ටි දෝෂ කොටස් දෙකකට වර්ගීකරණයට ලක් කරලා. දුර දෘෂ්ටිකත්වය, අවිදුර දෘෂ්ටිකත්වය. දැන් සරලයිනේ. මම මේ සරල අර්ථ දැක්වීමක් දුන්නේ නිවැරදි අර්ථ දැක්වීම එහෙම නෙමෙයි. මොකක්ද? දුර හොඳට පේනවා, ළඟ පේන්නේ නැත්නම් අපි ඒකට කියනවා දුර දෘෂ්ටිකත්වය, දුර හොඳට පෙනීම. රයිට්. අපිට දුර හොඳට පේන්නේ ළඟ හොඳට පේනවා නම් අපි කියන එක අවිදුර දෘෂ්ටිකත්වය. ළඟ හොඳට පෙනීම. හරිද? හොඳයි. දැන් එහෙනම් අපි මේ දෙදෙනා ගැන වෙන වෙන වශයෙන් සාකච්ඡා කරන්නට යමු. අපි යනවා මුලින්ම දුර දෘෂ්ටිකත්වය ගැන කතා කරා. හොඳයි. දැන් මම එනවා හරියටම සාකච්ඡා කරන්නට මොකක්ද මේ දුර දෘෂ්ටිකත්වය කියලා කියන්නේ. රයිට්. අපි මිනිස් ඇසක් ඇඳලා බලමු. මේ තියෙන්නේ මුලින්ම මම අඳිනවා නිරෝගී මිනිස් ඇස. හරි. මේ තියෙන්නේ නිරෝගී. නිරෝගී මිනිස් ඇසක මොකක්ද ගැටලුව? දැන් දුර හොඳට පේනවා ළඟ පේන්නේ නැති ප්‍රශ්නේ නෙදී. දැන් නිරෝගී මිනිස් ඇසක නම් ඒක ගැටලුවක් නැහැ. සෙන්ටිමීටර් 25න් තියෙන කිරණ බොහොම ලස්සනට මිනිස් ඇස මත පතනය වෙනවා. මිනිස් ඇසේ මේ දෘෂ්ටි විතානය මත පතනය වෙනවා. උදාහරණයක් විදිහට අපි ලක්ෂීය වස්තුවක් කියලා හිතුවොත් සෙන්ටිමීටර් 25න් එන කිරණ ලස්සනට මේ විදිහට දෘෂ්ටි විතානය මත පතිත වෙන එක තමයි වෙන්නේ. ඒ ගැටලුවක් නැහැනේ මේ නිරෝගී මිනිස්සෙක්නේ. හරිද? උදාහරණයක් විදිහට මම මේක D කියලා අරගන්නම්. D සෙන්ටිමීටර් 25යි. අනන්තයේ ගැටලුවක් නැහැ දැන්. හරිද? ඒක නෙමෙයි මෙයාගේ දෝෂය දැන්. විදුර ලක්ෂයේ ප්‍රශ්නයක් නැහැ. දැන් ඔන්න මම කතා කරනවා දෝෂ පුද්ගලයාගේ. හරිද? මේ දෝෂී ඇස. දෝෂී ඇසත් මම මේ විදිහටම ඇඳගත්තොත් එතනින්ම රයිට් මේ තියෙන්නේ ඔහුට අදාළ කිරණ සටහන. අපි හිතමු දැන් මේ සෙන්ටිමීටර් 25ට අදාළ දුරනේ. අපි හිතමු ඔහුට දැන් පේන්නේ සෙන්ටිමීටර් 50න් කියලා. ඔහුගේ දුර වෙන්නේ රයිට් මම මේක D සිම්පල් D කියලා ගන්න. ඒක සෙන්ටිමීටර් 50ක් බවට පත් වෙනවා. ඒතර සෙන්ටිමීටර් 50න් තියෙන දුරෙන් තියෙන ඕනම වස්තුවක් බලන්න පුළුවන්. ඔයාට බලන්නට පුළුවන්. එතනින් වස්තුව ලක්ෂී වස්තුව තිබොත් කිරණ ලස්සනට ඔන්න ඇහැට ආවා. අක්ෂිකාචයට එනවා. ඒන කිරණ බොහොම ලස්සනට මෙයා දෘෂ්ටි විතානය මත හදා ගන්නවා. කිසි ගැටලුවක් නැහැ. ඒකට ප්‍රශ්නයක් නැහැ. හැබැයි හදිස්සිය ඔහු සෙන්ටිමීටර් 25කට ආවනම් දැන් ඕන සෙන්ටිමීටර් 25ට තියලා අපි කිරණ සටහන අපි වෙනම ඇඳලා බලමු. මේ තියෙන්නේ මම මේ මුලින්ම ඇන්දේ මේ දෝෂයක් තියෙන පුද්ගලයාගේ අවම දුරේදී කිරණ සටහන. හරිද? අවම දුරේදී කිරණ සටහන. දැන් අපි බලමු එයාගේ සෙන්ටිමීටර් 25 ඉඳලා කිරණ සටහන ඇන්දොත් මොකද වෙන්නේ කියලා. සෙන්ටිමීටර් 25 ඉඳලා කිරණ සටහන ඇන්දොත් වෙන්නේ මෙන්න මේ වගේ කාරණාවක්. මොකද වෙන්නේ? මෙයාට බෑ මේ දෘෂ්ටිතානේ මත හදාගන්න. ඒක නිසා මොකද වෙන්නේ? කිරණ ගිහිල්ලා එකතු වෙන්නේ මේ දෘෂ්ටිතානයට පිටුපසින්. හරිද? මේක එකතු වෙන්නේ නැහැ. දෘෂ්ටිතානේ මත කොයි වෙලාවත් එකතු වෙන. එකතු වෙනවනේ එකතු වෙන්න ඕනේ මේ අක්ෂි ගෝල වල පිටිපස්සටයි. එතකොට මේක තමයි දෝෂය. මේ සෙන්ටිමීටර් 25 දී වස්තු බලා ගන්න බැරි වෙන එක තමයි දෝෂය. එතකොට අපි මේ දෝෂයේ අර්ථ දක්වනකොට කියලා කියන්නේ අපි කියනවා විෂද දෘෂ්ටි අවම දුරේ. එහෙම නැත්නම් අපිට දෘෂ්ටි පරාසය තුල පවතින අවම දුරේදී නිරෝගී මිනිස්සෙකුට අදාළ සෙන්ටිමීටර් 25 දී. ඒ 25 දී පවතින වස්තුවකින් නිකුත් වෙන කිරණ දෘෂ්ටි විතානයේට පිටුපසින් සෑදීම තමයි අපි කියන්නේ දුර දෘෂ්ටිකත්වය කියලා. ඒකට ප්‍රධාන හේතුවක් විදිහට අක්ෂිගෝලයේ කුඩා වීම අර්ථ දක්වන්නට පුළුවන්.
අක්ෂිගෝලයේ තිබුණට වඩා සාමාන්‍ය මිනිස්සුන්ට වඩා කුඩා වෙලා තියෙනවා නම් එතකොට අපි කියනවා මේ දෝෂය ඇති වෙනවා. හරිනේ. ඒක සාධාරණයි. එතකොට මේක තමයි එහෙනම් පැහැදිලිව අපි භෞතික විද්‍යාවේදී දුරදෘෂ්ටිකත්වයේ අර්ථ දක්වන විදිය. එහෙම නැතුව දුර පෙනීම ළඟ නොපෙනීම කියන විදියට අපි පැහැදිලිව අර්ථ දක්වන්න ඒක නිකන් මතක තියාගත්තට. පැහැදිලි නේද? එහෙනම් සෙන්ටිමීටර් 25 පවතින වස්තුවකින් නිකුත් වෙන කිරණ දෘෂ්ටිතානයේ පිටුපසින් නාභිගත වීම තමයි මෙතන තියෙන දෝෂය. දැන් අපි බලමු මේක නිවැරදි කරන්න. මොකක්ද අපි නිවැරදි කරන්න ඕනේ? නිවැරදි කරන්න ඕනේ මොකක්කෝ ප්‍රකාශ මූලාවයක් මෙයාට සපෝට් එකට දෙනවා. මේ අක්ෂිකාචයට තනියෙන් මේ වැඩේ කරන්න බැරි නිසා අපි සපෝට් එකක් දෙනවා. සපෝට් එකක් දීලා අපි මේ කිරණ සටහන නිවැරදි කරනවා. අපි මේකෙදි කියනවා ඇහැ රවට්ටනවා කියලා. ඇහැ රවට්ටන්නේ කොහොමද කියලා අපි බලමු. අපිට රවට්ටන්නටත් පුළුවන්. හොඳයි. එහෙනම් මෙන්න මේ විදිහට තමයි රවට්ටන්නේ. අපි ඇහැ රවට්ටනවා. මේ තියෙන්නේ දෝෂ සටහන. රයිට්? මම මේ යන්නේ දෝෂ සටහන. ඒ කියන්නේ කිරණවල දෝෂ සටහන තමයි යන්නේ. කොහොමද මම ඇහැ රවට්ටන්නේ? ඇහැ රවට්ටන්න මට කරන්න තියෙන බොහොම සරල ක්‍රියාවලියක්. මම ඉදිරියෙන් යොදනවා. දැන් මම මෙතනින් තවත් කිරණ සටහනක් අඳින්න උත්සාහ කරන්නම්. ඉඩ තියෙන ආකාරය මත දැන් මම මේ දෝෂය නිවැරදි කරන්නටයි යන්නේ. හරිද? මේ තියෙන සෙන්ටිමීටර් 25 මේ මම අරන් ඉන්නේ සෙන්ටිමීටර් 50. දැන් මම වස්තුව තියන්න ඕනේ මතක තියාගන්න අනිවාර්යෙන් සෙන්ටිමීටර් 25ෙම තමයි. මොකද 25 තියෙනවනේ බලන්න ඕනේ මට. ඉදිරියෙන් මම යම්කිසි ප්‍රකාශ මූලාවයක් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම අපි මේලාදී භාවිතා කරන්නේ කාච. මම දැන් කාචය මොකද්ද කියන්නේ දන්නේ නැහැ. උත්තරද අවතරද කියලා දන්නේ නැහැ. කාචයක් තියලා මම කරන්නේ ඔන්න දැන් ඉස්සරලම මේ කාචයයි අක්ෂිකාචයයි අතර පවතින දුර අපි කියන නොසලකැ හැකි මට්ටමේ කියලා. එක ආසන්නෙම තමයි තියන්නේ. හරිද? දැන් මේ එන කිරණ මුලින්ම කාචයට තමයි එන්නේ. කාචයට ඇවිල්ලා කාචයෙන් සිදු කරන්නට ඕනේ. දැන් මම මේ වස්තුව තියලා තියෙන අවම දුරේනේ සෙන්ටිමීටර් 25නේ. මුලින්ම එනකොට අර බාහිරින් තියෙන කාචයට එනකොට ඒ කාචයෙන් වර්තනයට ලක් කරලා කරන්නට ඕනේ ඇහැට බලන්න පුළුවන් තැනට ගිහිල්ලා තියෙන එක. හරිද? කිරණ වර්තනයට ලක් කරලා ඇහැට කියනවා මේ එන්නේ සෙන්ටිමීටර් 25 ඉඳලා නෙමෙයි සෙන්ටිමීටර් 50 ඉඳලා කියලා ඇහැ රවට්ටනවා. මොකද කරන්නේ? එහෙම කරන්න නම් මෙයාව මේ විදිහට වර්තනයට ලක් කරනවා. වර්තනයට ලක් කරපු ගමන් ඇහැ හිතන්නේ කිරණ එන්නේ සෙන්ටිමීටර් 50න් කියලා. මෙන්න මේ විදිහට වර්තනයට ලක් කරනවා. දැන් හිතනවා සෙන්ටිමීටර් 50න් තමයි එන්නේ. ඇත්තටම තියෙන්නේ වස්තුව සෙන්ටිමීටර් 25. මේ 25 තියෙන්නේ. නමුත් ඇත්තටම දැන් ඇහැ දකින්නේ සෙන්ටිමීටර් 50න් කිරණ එනවා කියලා. එහෙම දැක්කට පස්සේ ඇහැ කිසිම ගැටලුවක් නැතුව දෘෂ්ටි විතානයේ මත නාභිගත කරනවා. මම මේ අවම ලක්ෂයේදී කරන සටහන තමයි යන්නේ. පැහැදිලිද? එතකොට සෙන්ටිමීටර් 25ට වඩා ඈතින් ඕනම ලක්ෂයක් තිබ්බහම ඒ කිරණ දෘෂ්ටිතානයේ මත පතන වෙනවා. මොකද 50ට එහා තමයි ඒ නාභිගත වෙන්නේ. හරිද? අපි තුමු සෙන්ටිමීටර් 30න් ආවා කියලා 30න් එන කිරණ නාභිගත කරලා කාචය ගන්නකොට ඒක 50ට එහා පරහසට යනවා. ප්‍රශ්නයක් නැහැනේ. 50ට එහා තියෙන ඕනම එකක් අපිට මේ දෝෂ තියෙන ඇසේ බලන්න පුළුවන්නේ. 50 ඉඳලා අනන්ත වෙනකම් බලන්න පුළුවන්. ගැටලුවක් නැහැ. මම මේ අවම දුරට තමයි කිරණ සටහන ඇන්දේ. දැන් එහෙනම් අපි දන්නවා මේ අදාළ කිරණ සටහන මෙතනදී වුණේ මම මේ අක්ෂිගෝලය නිකන් මෙතනින් නැදලා බලන්නම්. එතනදී වුණේ ඇත්තටම මෙතන කාචයක් යොදලා මෙතනින් ආපු කිරණ මේ සෙන්ටිමීටර් 25න් ආපු කිරණ අපි දැක්කා සෙන්ටිමීටර් 50ට එන විදිහට මෙහෙම අක්ෂිකාචයට වර්තනය කරලා දුන්නා. ඔන්න ඔහොම තමයි වුණේ. නේද? ඔහොම වර්තනය කරලා දුන්නා. ඉතින් මෙහෙම කරන්න පුළුවන් අපි දන්නවනේ මොන වගේ කාචයකටද කියලා. අපි දන්නවා එහෙම කරන්නට පුළුවන් උත්තල කාචයකට. හරිද? අපි මෙතනට දාලා තියෙන්නේ එහෙනම් උත්තල කාචය. මම හිතනවා දැන් එහෙනම් ඔබට පැහැදිලි දුරදෘෂ්ටිකත්වය නැති කරන්නට ඕනේ නම් ඒ කියන්නේ දෝෂය නැති කරලා දාන්නට ඕන නම් අපි පාවිච්චි කරන්නට ඕනේ උත්තල කාචයක්. උත්තල කාචයක් පාවිච්චි කළා අපිට පුළුවන් වෙනවා මේ විදිහට දෝෂය නිවැරදි කරගන්නට. හරිද? හොඳයි. දැන් එහෙනම් අපි යමු මේ දෝෂය නිවැරදි කරගන්නට අපි පිළියම කතා කරා වගේම පොඩි උදාහරණයක් එහෙම හදලා බලමු. උදාහරණයක් හදලා බලමු මේ යොදන්න ඕන කාචයේ නාභිය දුර අපිට හොයාගන්නට පුළුවන්ද කියලා. හරිද? හොඳයි. දැන් එහෙනම් මම පොඩි උදාහරණයක් දෙන්නම්. මේ උදාහරණයම ගන්න පුළුවන් නේ. හරි. අපි මේ උදාහරණයම යොදන්නට ඕන F කගේ හොයලා බලමු. හොඳයි. දැන් එහෙනම් අපි දන්නවා මේ කිරණ සටහනට ගියොත් මෙතනින් තමයි වස්තුව තිබෙන්නේ. ඔබට පේනවා ඇති මේ වස්තුව තියෙන්නේ මෙතන. එහෙනම් වස්තු දුර වෙන්නේ සෙන්ටිමීටර් 25යි. එතකොට මම මේ කතා කරන්නේ බාහිරින් දීලා තියෙන කාචයට. හරිද? අක්ෂිකාචයට නෙමෙයි. අක්ෂිකාචයට නෙමෙයි. මොකද අක්ෂිකාචයට කාච සූත්‍රය එහෙම දාන්න වුණොත් ගැටලුවක් වෙනවා.
අපිට අක්ෂිකාචයේ ඉඳලා ප්‍රතිබිම්බ දුර දන්නා වුණාට අක්ෂිකාචයේ ඉඳලා වස්තු දුර දන්නා වුණාට අක්ෂිකාචයේ ඉඳලා තියෙන ප්‍රතිබිම්බ දුර දන්නේ නැහැ. මොකද දෘෂ්ටි විතානට අතර තියෙන දුර දීලා තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. හරිද? මේ දෘෂ්ටි විතානයේ සිට අක්ෂිකාචයට අතර දීලා තියෙන දුර නැත්තම්, ඒ දුර දීලා නැත්තම් අපිට අක්ෂිකාචයට කාච සූත්‍රය දාන්න බැරුව යනවා. අපි අක්ෂිකාචයේ මේ හොයන්න යන්නේ නැහැ නාභිය දුර. අපිට හොයන්න ඕනේ මේ බාහිරින් දීලා තියෙන කාචයේ නාභිය දුරනේ. එහෙනම් අපි එයාට තමයි කාච සූත්‍රය දාන්නේ. එහෙනම් එයාට අදාළව වස්තු දුර වෙන්නේ සෙන්ටිමීටර් 25යි. ප්‍රතිබිම්බ දුර බවට පත් වෙන්නේ අපි දන්නවා ඒක සෙන්ටිමීටර් 50යි. මෙතනින් ආපු කිරණ තමයි මේ විදිහට වර්ධනය වෙලා ප්‍රතිබිම්බය අතාත්වික ප්‍රතිබිම්බයක් මෙන්න මෙතන හැදුවේ. හරිද? අපි එහෙනම් එයාට අදාළව කාච සූත්‍රය යෙදුවොත් අපි මෙතනින් යොදමු කාචයට right අපි යොදනවා 1යට v ඍණ 1යට u සමානයි 1යට f. අපි දන්නවා මේ දෙදෙනාම ඍණ right සමාන වෙන්න ධන ආලෝකය ගමන් කරන්නේ මෙහි ඉඳලා මෙහෙට. ඔබට පේන ආලෝකය ගමන් කරන්නේ මෙහි ඉඳලා මෙහෙට. ඒතර u සහ v මැනලා තියෙන ප්‍රකාශ කේන්දරේ ඉඳලා ප්‍රතිවිරුද්ධ දිශාවට. එහෙනම් දෙදෙනාම ධන නිසා මෙතන 1යට 50 ඍණ 1යට 25 සමානයි 1යට f. එහෙනම් 1යට f සමානයි කියලා එනවා. පොදු හරය 50 විදියට ගත්තොත් 1 ඍණ 2යි එහෙනම් f සමානයි ඍණ 50යි සෙන්ටිමීටර කියලා එනවා. ඍණාව කියන්නේ මේක අනිවාර්යෙන් උත්තල කාචයක්. උත්තල කාචයේ විශාලත්වය ඍණ 50යි සෙන්ටිමීටර වෙනවා. පැහැදිලිද? දැන් ඔය ආකාරයට අපිට තේරුම් ගන්නට පුළුවන් වෙනවා f වල විශාලත්වය කොහොමද කියලා. දැන් යනවා අපි ඊළඟ දෝෂයට. මොකක්ද මේ ඊළඟ දෝෂය? අපි දන්නවා එහෙනම් එක තමයි අවිදුර දෘෂ්ටිකත්වය. ළඟ පේනවා. right? අපිට දුර පේන්නේ නැහැ. අවිදුර දෘෂ්ටිකත්වය. අපි ඉස්සලම ගමු නිරෝගී මිනිස් ඇස. ඔන්න මම මුලින්ම ගත්තා නිරෝගී මිනිස් ඇස. නිරෝගී මිනිස් ඇසක් ගත්තොත් එයා ළඟ පේනවා ප්‍රශ්නේ තියෙන දුරනේ. එහෙනම් ඔන්න අනන්තයේ ඉඳලා එන කිරණ බොහොම ලස්සනට නාභිගත වෙනවා. ඔන්න අනන්තයේ ඉඳලා කිරණ එනවා මේ විදිහට. right? ඒ කිරණ පැහැදිලි ලෙසම දෘෂ්ටි විතානයේ මත නාභිගත වෙනවා. ඕක තමයි සාමාන්‍යයෙන් නිවැරදි කිරණ සටහන. නිරෝගී මිනිස්සෙක්. දැන් අපි බලමු මේ දෝෂ සහිත පුද්ගලයාගේ කිරණ සටහන මොකද වෙන්නේ කියලා. දෝෂ සහිත පුද්ගලයාගේ කිරණ සටහන ගැන කතා කරනකොට එයාගේ වෙන්නේ එයාට අනන්ත දුරක් බෑ. මේ සීමා සහිත දුරකදී විතරයි කිරණ බලන්නට පුළුවන්. හරිද? ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක් තමයි වෙන්නේ. සීමා සහිත දුරක් ගමු. right? එතන ඉඳලා එන කිරණ විතරක් එයාට පුළුවන් වෙනවා දෘෂ්ටි විතානයේ මත නාභිගත කරන්න. මෙන්න මේ විදිහට. ඒ දුරේ ඉඳලා එන ඕනම එකක් ඕනම කිරණයක් අපිට නාභිගත කරගන්න පුළුවන් දෘෂ්ටි විතානයේට. ඊට මෙහා පරාසය ඕන එකක් පුළුවන්. සෙන්ටිමීටර් 25 වෙනකන් ඕන එකක් පුළුවන්. හැබැයි මේ විශාලත්වය පැන්නොත් අපි නිකන් උදාහරණයකට ගමු මීටර් 5ක් කියලා. එතකොට සෙන්ටිමීටර් 500 යන්නේ නේද? සෙන්ටිමීටර් 500. ඉතින් එහාට 501 වුණත් අපිට මේ දෘෂ්ටි විතානයේ මත නාභිගත කරගන්න බැරුව යනවා. එහෙනම් අපි බලමු මේ දෝෂ සටහන මේ දෝෂ සහිත තියෙන මිනිස්සයා අනන්තය දිහා බැලුවොත් අනන්තයේ ඉඳලා කිරණයක් ගත්තොත් මොකක් වෙනවද කියලා අපි බලමු. හරිද? ඔන්න දැන් කිරණ එන්නේ අනන්තයේ ඉඳලා. මේ විදිහට අනන්තයේ ඉඳලා එනවා. දැන් මේ තියෙන දෝෂ සහිත මිනිස්සයාගේ කිරණ සටහන. අනන්තයේ ඉඳලා එන එකේදී මොකද වෙන්නේ? මෙයාට බෑ දැන් අර විදිහට මේ දෘෂ්ටි විතානයේ මත හදා ගන්නට බෑ. ළඟ තියෙනවා නම් එයාට පුළුවන් නාභිගත කරලා හදා ගන්න. හරිද? අනන්තයේ ඉඳලා එන කිරණ මෙයාගේ මොකද වෙන්නේ? වක්‍රතාවය එයාට අවශ්‍ය පරිදි අඩු කර ගන්නට බෑ. ඒ කියන්නේ ප්‍රතියෝජක වේශන මෙහෙම ඇදලා තියාගන්න බෑ. තියාගන්න බැරි නිසා කිරණ මේ විදිහට ළඟ නාභිගත වෙනවා. ඕක තමයි වෙන්නේ. හරිද? ඒ කියන්නේ දෘෂ්ටි විතානයේ ඉදිරියෙන් නාභිගත වෙනවා. කෙනෙකුට හිතන්නට පුළුවන් එහෙනම් මෙයාගේ දෝෂය ඇවිල්ලා අක්ෂිගෝලය විශාල වීම. අන්න එහෙම කෙනෙකුට හිතන්නට පුළුවන් වෙනවා. මේක තමයි යාගේ තියෙන දෝෂය. මේ දෝෂය නිවැරදි කරන්නට තමයි අපි උත්සාහ කරන්නට ඕනේ. ඒතර අපි කවුරු ඇහුවොත් අවිදුර දෘෂ්ටිකත්වය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් අපි කියන්නට ඕනේ වස්තු අනන්තයේ පවතින විට ලැබෙන මිනිස් ඇසට ලැබෙන කිරණ දෘෂ්ටි විතානයට ඉදිරියෙන් නාභිගත වීම. වර්තනයෙන් පසුව දෘෂ්ටි විතානයට ඉදිරියෙන් නාභිගත වීම තමයි මෙයාගේ දෝෂය. දැන් අපි බලමු මෙයාගේ දෝෂය නිවැරදි කරන්න. එයාගේ දෝෂය නිවැරදි කරන්නට අපි මොකද කරන්නට ඕනේ? අර වගේම යම් කිසි ප්‍රකාශ මූලාවයවක්. ඒ කියන්නේ අපි දන්නවා කාචයක් තමයි යොදන්නට ඕනේ. මම දැන් කාචය මොකක්ද කියන්න දන්නේ නැහැ. හරිද?
දැන් ඔන්න අපි හිතුව මේ විදියට කිරණ එනවා අනන්තේ ඉඳලා. අපි ඒකනේ දැන් නිවැරදි කරන්න ඕනේ. මේ කිරණ සටහන තමයි මේක තමයි වැරදි කිරණ සටහන යාගේ. ඒක තමයි දැන් අපි මේ නිවැරදි කරන්නට යන්නේ. මේ එන කිරණ මොකද කරන්නේ? නිකම්ම එන්න දුන්නොත් ඉස්සරහාම මේ විදියට ළඟ නැමෙනවා. ළඟින්ම එකතු වෙනවා. අපි මේක කරන්න ඕනේ ටිකක් විහිදෝලා දෙනවා. මේ එන කිරණ ටිකක් විහිදෝලා දුන්නොත් එහෙම අපි දන්නවා ටිකක් විහිදෝලා දුන්නොත් මෙයා දෘෂ්ටිතානේ මත හදාගනි. අවශ්‍ය පරිදි විහිදුවීමට ලක් කරන මේ විදියට. අවශ්‍ය පරිදි විහිදීමට ලක් කරොත් දැන් මෙන්න මෙයාට දෘෂ්ටි විතානේ මත නාභිගත කරන්නට පුළුවන් වෙනවා. ඒතර අවශ්‍ය පරිදි විහිදවනවා කියලා කියන්නේ අපි ඇස රවට්ටනවා. ඇස රවට්ටලා කියනවා අනන්තේ ඉඳලා නෙමෙයි කිරණ එන්නේ සෙන්ටිමීටර් 500 ඉඳලා කියලා. දැන් මෙයා එහෙනම් හිතා ගන්නවා අක්ෂිකාචය එන්නේ කිරණ මෙන්න මේ විදිහට සෙන්ටිමීටර් 500 සිට කියලා. හරිද? ඔන්න ওই විදිහට අපිට සටහන් කරගන්නට පුළුවන් වෙනවා. දැන් මේ වෙලාවේදී මිනිස් ඇස රැවටුණා. අනන්තයේ තමයි මේ කිරණ ටික එන්නේ. මේ ඉදිරියෙන් තිබිච්ච කාචය නිසා උනේ මේ විදිහට අපසරණයට ලක් කරලා දුන්න නිසා දෘෂ්ටිතානේ මත හැදුනා. එතකොට මේ වෙලාවේදී අක්ෂිකාචය දකින්නේ සෙන්ටිමීටර් 500 සිට කිරණ එනවා වගේ. හොඳයි. එතකොට මේකට අපි දන්නවා දාන්න ඕන කාචය අවතල කාචයක්. අපසරණයට ලක් කරන්නේ අවතල කාචනේ. හොඳයි. දැන් මේ වෙලාවේදී අපිට අවතල කාචයේ නාභිය දුර හොයාගන්නට පුළුවන් වෙන්න ඕනේ. එහෙමනම් අපි බලමු ඒ අවස්ථාවට අදාළව කිරණ සටහනක් ඇඳලා බලන්න. අපි මේක උදාහරණයක් විදිහට මේ ගානම ගත්තොත් මේ අවස්ථාවේදී මේ යොදනු ලැබුව අවතල කාචයේ අපිට කියනවා නාභිය දුර හොයන්න කියලා. හොඳයි. මේ තියෙන්නේ අදාළ අවතල කාචය. ඉදිරියෙන් තියෙන. හරිද? දැන් ඔන්න කිරණ ආවේ මේ විදිහට අනන්තයේ සිට. අනන්තයේ සිට තමයි කිරණ ටික ආවේ. දැන් මොකද කරේ? අක්ෂිකාචරය දෙන්න කලින් අපසරණයට ලක් කරලා මේ විදිහට දෘෂ්ටි විතානේ මත හැදුවා. හරිද? හදනකොට මේ කිරණ ඇස රැවටෙන විදිහට පෙන්නවා එන්නේ සෙන්ටිමීටර් 500 සිට කියලා. හරිද? එතකොට දැන් මෙයාගේ අපි ගමු නාභිය දුර සිම්පල් f කියලා. දැන් වස්තුව තියෙන්නේ කොයිද? අනන්තයේනේ. අනන්තේ ඉඳලානේ කිරණ එන්නේ. එහෙනම් අපි දන්නවා ප්‍රතිබිම්බ දුර වෙන්නේ අනන්තය. හරිද? එතකොට මෙතනින් වර්තනය ලක් කරාට පස්සේ අතාත්වික ප්‍රතිබිම්බයක් හැදෙනවානේ. මේක අවතල කාචයක් නිසා අතාත්වික ප්‍රතිබිම්බයක් නේ හැදෙන්නේ. එතකොට v එන්නේ 500යි සෙන්ටිමීටර්. අපි ඒකට අදාළව කාච සූත්‍රය දාලා බැලුවොත් එහෙනම් අපිට කෙලින් වෙනවා එකයට v 500යි ආලෝකය ගමන් කරේ මේ පැත්තට ප්‍රතිබිම්බ දුර වෙන්නේ මේ පැත්තට නිසා ධන ලකුණක් එක්ක එනවා. මේක එකයට අනන්තය. සමානයි එකයට f. එකයට අනන්තය කියලා කියන්නේ අපි දන්නවා බිඳුවයි. එහෙනම් f සමානයි සෙන්ටිමීටර් 500යි කියලා එනවා. f වලට ධන උත්තරයක් ආපු නිසා අපි ඒක දන්නවා අවතල කාචයක් වෙන්න ඕනේ. එහෙනම් විශාලත්වය 500යි සෙන්ටිමීටර්. ඔය විදිහට මට ප්‍රධාන වශයෙන් තියෙන දෝෂ දෙක පිළිබඳව මට පැහැදිලි කරන්නට පුළුවන් හැකියාව තියෙනවා. හරිද? එතකොට මේ පිළිබඳව ඔබට දැන් පැහැදිලි මේ තියෙන නිරෝගී සටහන, මේ තියෙන දෝෂ සටහන, දෝෂ සටහන යටතේ යාට යන්න පුළුවන් දුරම ලක්ෂයෙන් ඉඳලා ආපු කිරණ සටහන. හරිද? එතකොට දැන් මේ තියෙන්නේ අනන්තයේ ඉඳලා එනකොට යාට තියෙන දෝෂය මොකක්ද? දෘෂ්ටිතානයට ඉදිරියෙන් නාභිගත වීම. දැන් ඒක ඔන්න නිවැරදි කරා. නිවැරදි කරන්න කාචයක් දාලා ලස්සනට අපසරණය කරලා දෘෂ්ටිතානේ මත හදලා දුන්නා. හරිද? දැන් ওই විදිහට මට පුළුවන් වෙනවා එහෙනම් අදාළ කාචේ නාභි දුරත් හොයාගෙන ගණනය කිරීම සිදු කරන්නට. දැන් එහෙනම් ප්‍රධාන දෙක සාකච්ඡා කරලා ඉවරයි. ඒ අතිරේකව මම තියෙන දෝෂ දෙකක් පිළිබඳව සාකච්ඡා කරලා එතනත් මම සාකච්ඡා කරන්න දෙයක් නැහැ. පොඩි සඳහනක් විතරක් මම දෙන්නම්. ඒ තමයි මම අර කලින් සඳහන් කරා වගේ වයසට යනකොට ඇති වෙනවා මේ ප්‍රතියෝජක පේශිවල දුර්වල වීමක්. ප්‍රතියෝජක පේශිවල දුර්වල වුණාම එයාට බෑ වයසට යනකොට හොඳින් තෙරපන්නට. අර අක්ෂිකාචය තෙරපන්නට බැරි වුණාම වෙන්නේ නාභිය දුර අඩු කරගන්නට එයාට බැරුව යනවා. වක්‍රතාවය අඩු කරගන්නට බැරුව යනවා. එතකොට වෙන්නේ අපිට ළඟ තියෙන වස්තු බලන්නට බැලුව වෙනවා. ළඟ තියෙන වස්තු බලන්නට අපි දන්නවා පුළුවන් තරම් නාභිය දුර අඩු කරන්නට ඕනේ. අඩු කරලා එතකොට අපිට පුළුවන් වෙනවා දෘෂ්ටි විධානය මත නාභිගත කරගන්නට. වයසට යනකොට වෙන්නේ අපිට මේ ළඟ බලන්නට බැරුව යනවා. දුර බලන්නට පුළුවන්. මොකද අපි කියනවා දුර බලනවා කියලා කියන්නේ ඇස විවේකීව තබනවා කියලා. අපිට ඈත ඉඳලා තියෙන කිරණ සමාන්තර යනකොට මේ පේශි වලින් මුකුත් කරන්නට ඕනේ නැහැ. හරිද? සාමාන්‍ය විදිහට අක්ෂිකාචය තිබුණාම අපිට අනන්තයේ ඉඳලා එන ඒවා දෘෂ්ටි විධානය මත නාභිගත වෙනවා. එතකොට අපි කියන ඇස විවේකීව තියෙනවා. ඇසට අමාරු නැහැ. ළඟින් තියෙන බලනකොට අපි ටිකක් ඇහැ අමාරුයි. ඇයි? ප්‍රතියෝජක පේශි මගින් තෙරපීමකට ලක් කරනවා. ඒවා ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒක නිසා වයසට යනකොට ඒක කරන්නට බැරි නිසා අපිට ළඟ පේන්නේ නැතුව යනවා. දුර හොඳට පේනවා. ළඟ නොපෙනීම කියලා කියන්නේ අපි දන්නවනේ එහෙනම් මේ දෝෂේ මොන වර්ගයටද වැටෙන්නේ?
ඔබ ළඟ පේන්නේ නැහැ. දුර පේනවා. ඒක දුර දෘෂ්ටිකත්වයක් විදිහට තමයි හඳුන්වන්නේ. අපි ඒ සඳහා පාවිච්චි කරන්නේත් එහෙනම් උත්තල කාච. නිවැරදි කරගන්න ඔය වෘද දෘෂ්ටිකත්වය. එහෙම නැත්නම් 40 ඇඳිරිය නිවැරදි කරගන්න අපි පාවිච්චි කරන්නේ උත්තල කාච. ඔය තවත් දෝෂ වර්ගයක්. ඊට පස්සේ අපිට එනවා මේ තවත් විශේෂිත දෝෂ වර්ගයක්. මම ඒක මුලදිත් සඳහන් කරා මේ සුවච්ච මණ්ඩලය කියලා. අපි ඉස්සරහින් අල්ලද්දි තියෙන කොටසටින් අපි සුවච්ච මණ්ඩලය කියලා කිව්වේ ඇල්ලුවොත් හම්බෙන්නේ අපිට සුවච්ච මණ්ඩලය. සුවච්ච මණ්ඩලයේ වක්‍රතාවයේ නිවැරදිව තියෙන්න ඕනේ. මෙන්න මේ විදිහට ගත්තොත් නිවැරදිව තියෙන්නට ඕනේ. නමුත් සමහර පුද්ගලයන්ගේ මේ වක්‍රතාවයේ තනින් තන පොඩි පළුදු වීම වගේ නිකන් මෙහෙම වක්‍රතාවයේ පොඩි වෙනස් වීම තියෙනවා. මේකට අපි කියනවා විෂම දෘෂ්ටිකත්වය කියලා. මේ වගේ වෙන විදිහට මේ වක්‍රතාව වෙනස් වෙලා තිබුණොත් අපිට වෙන්නේ නිවැරදි විදිහට මේ අපිට නාභිගත කරගැනීමේ හැකියාවක් නැතුව යනවා. හරිද? එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් මේ විෂම දෘෂ්ටිකත්වයේ තියෙන පුද්ගලයෙකුට මෙන්න මේ විදිහට රේඛා විවිධ දිශාවල දැන් මේක සිරස් සහ දිරස් රේඛානේ තියලා තියෙන්නේ. ඒතර විෂම දෘෂ්ටිකත්වයේ තියෙන කෙනෙක් මේ රේඛා දිහා බැලුවොත් එයාට මේ තිරස් රේඛා හෝ සිරස් රේඛා දෙකම දකින්න බෑ. එකපාරට දැක ගන්න පුළුවන් වෙන එක්ක සිරස් රේඛා එහෙම නැත්නම් තිරස් රේඛා විතරයි. ඒතර එවැනි ආකාරයක දෝෂත් තියෙන්නට පුළුවන්. ඒවා අපි ගැන අපි කතා කරන්නේ මේ සිලබස් එක ඇතුළේ. මේවා නිවැරදි කරන්නට අපි සිලින්ඩර් කාච වගේ දේවල් තමයි පාවිච්චි කරන්නේ. එහෙනම් ওই විදිහට මට දෝෂ සම්පූර්ණයෙන් වර්ගීකරණයට ලක් කරන්න පුළුවන්. දැන් අපි ගණනය කිරීම වලට යමු. හරි. මෙතන මාමේ කිතුල ගැන අපිට විස්තරයක් දෙන්න අපිට. මේ තියෙන කිතුලේ මුල නේ. කිතුලේ මුල. ඉත්ත කුරුවගේ කිතුලේ මුල. මාමට මොනවද කිතුල ගැන කියන්නේ? කිතුල ගැන කිතුල එක තාම වීදිලා නැහැ. මේ හරි ජනප්‍රියයිනේ මේ කිතුල් රාවලට නේද? ඒකට කපන්නත් ගොඩක් දුර යනවා නේ. කපන්නම ඈත යනවා. ඈත යනවා. මාමත් ඉතින් ගිහිල්ලා ඉතින් හවස තමයි මොල් කපන්න එන්න ඕන නේ. ඉතින් මාමත් කිතුලට යනවා නේ. මාමත් කපනවා. ඔව්. ඒකත් හරි අමුතුම අත්දැකීමක්.